නාම රූප හේතුඵල කොටස. රූප කර්මස්ථාන. කතංච භික්ඛවේ භික්ඛු න රූපඤ්ඤෝ හෝති ඉද භික්ඛවේ භික්ඛු යංකින්චි රූපං සබ්බං රූපං චත්තාරි මහා භූතානි චතුන්නංච ච මහා භූතානං උපාදාය රූපಂತಿ යථා භූතං නප්පජානාති එවං කෝ භික්ඛවේ භික්ඛු න රූපඤ්ඤෝ හෝති. මහා ගෝපාල සූත්‍රයෙන්. මහණෙනි, සසර දුකින් නිදහස් වීමට සම්බුදු සසුනේහි පැවිදි බව ලබාගත් භික්ෂුව කෙසේනම් රූපය පිළිබඳ අවබෝධය නැත්තෙක් වේද? මහණෙනි, සසර දුකින් නිදහස් වීමට මේ ශාසනයෙහි පැවිදි වූ භික්ෂුව යම් කිසි රූපයක් වේ නම් ඒ සියලු රූපයෝ සතර මහා භූතයෝය. මහා භූතයන් ඇසුරු කොට පවත්නා වූ රූපයෝ යයි තත් වූ පරිද්දෙන් නොදන්නේ වේද? මහණෙනි, මෙසේ භික්ෂුව රූපය පිළිබඳ අවබෝධය ඇත්තෙක් නොවේ. මේ පිළිබඳව එම සූත්‍ර අටුවාවෙහි මෙසේ දැක්වේ. න රූපඤ්ඤෝ හෝති යනු රූපය පිළිබඳ අවබෝධය නැත්තෙක් වේ. මෙහි චත්තාරි මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං යනුවෙන් වදාළ රූපය ගණන් වශයෙන් හෝ සමුට්ඨාන හෙවත් හටගන්නා හේතු වශයෙන් හෝ ඒ දෙආකාරයෙන්ම හෝ නොදනී. ගණන් වශයෙන් නොදනීම නම් චක්ඛායතනං සෝතගාන ජීවහා කායායතනං රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ආයතනං ඉත්ති ඉන්ද්‍රියං පුරිස ඉන්ද්‍රියං ජීවිත ඉන්ද්‍රියං කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ආකාශ ධාතු ආපෝ ධාතු රූපස්ස ලහුතා මුදුතා කම්මඤ්ඤතා උපචයෝ සන්තති ජරතා රූපස්ස අනිච්චතා කබලින්කාරෝ ආහාරෝ යන මෙහි චක්කුසෝත ගාන ජීවහා කාය යන ආධ්‍යාත්මික ආයතනයන්ද රූප සද්ද ගන්ධ රස ස්පර්ශ යන බාහිර ආයතනයන්ද ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ආකාශ ධාතු ආපෝ ධාතු පිළිබඳවද රූපයාගේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා උපචය සන්තති ජරතා අනිත්‍යතා කබලින්කාර ආහාරය යන මේ පස්විසි රූපයන් පිළිබඳව නොදනීද? යම්සේ අපණ්ඩිත ගොපල්ලා ගණන් වශයෙන් ගවයන් ස්වરૂපය නොදනීද? එසේම මේ භික්ෂුව ගණන් වශයෙන් රූපය නොදනීද? යම් පරිද්දකින් ගොපල්ලාගේ ගව සමූහය නොවැඩේද? එපරිද්දෙන් ඒ භික්ෂුව සීල සමාධි විදර්ශනා මාර්ගඵල නිර්වාණයන්ගෙන් නොවැඩෙයි, සම්පූර්ණ නොවේ. එබැවින් නිර්වාණ අවබෝධය කැමැත්තහු විසින් නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කළ යුතුයමය. රූපය පිළිබඳ මෙසේද දේශනා කොට ඇත. මහණෙනි, කුමන කරුණකින් රූපය යයි කියන්නේද? මහණෙනි, බිඳෙන්නෙනු යයි රූපය යයි කියත්. කුමකින් බිඳෙන්නේද යත් සීතලෙන්ද උෂ්ණයෙන්ද සාගින්නෙන්ද පිපාසයෙන්ද වාතයෙන්ද ලේ උරාබන මැසිමදුරු සර්ප ආදීන්ගෙන්ද පෙළෙන බැවින් රූපය යයි කියනු ලැබේ. විදර්ශනා භාවනාවට බැස ගැනීමට මුල්වන කර්මස්ථාන අරමුණු දෙකකි. එනම් රූප කර්මස්ථාන හා නාම කර්මස්ථාන යන දෙකයි. රූප කර්මස්ථාන වැඩිමෙහිදී සම්පූර්ණ කයම පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු හතරෙන් සමන්විත වන බව දැනගත යුතුයමය. මෙසේ දැක ගැනීම විදර්ශනාවට බැස ගැනීමේ දොරටුව වෙයි. පඨවි
ආපෝ ආදී ධාතු 4 පහසුවෙන් වටහා ගැනීම සඳහාත් භාවනාවට බැස ගැනීමේ පහසුව සඳහාත් එම ධාතුන්ගේ ස්වභාව ලක්ෂණ අනුව ඒවා කොටස් 12කට බෙදා දක්වා ඇත. ඒවා එකින් එක මනාව ප්‍රගුණ වනසේ ධාතු මනසිකාර භාවනාව වැඩි යුතුය. ඒ සෑම ලක්ෂණයක්ම ප්‍රථමයෙන් ශරීරයේහි එක් තැනකින් හඳුනාගෙන පසුව මුළු සිරුර පුරාවටම ඒවා පවතින අයුරු මනසිකාරෙන් දැනගත යුතුය. මනසින් දැකගත යුතුය. එම ලක්ෂණ 12 මෙසේය. තල්ලු වීම, තද වීම, රළු වීම, බර වීම, ආධාර වීම, මෘදු වීම, සිනිඳු වීම, සැහැල්ලු වීම, සිසිල් වීම, උණුසුම් වීම, ඇලීම, වැగిරීම යන 12යි. භාවනා කළ යුතු අයුරු. ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනයෙන් චතුර්ථ ධානයට සමවදින්න. එසේත් නැත්නම් තමාට හැකි ආකාරයකින් හැකි පමණකට සිත නිශ්චලව සංසුන්ව තබා ගන්න. ඉන්පසු 1. තල්ලු වන බව. සමාධිමත් වූ සිතින් තම බඩ හා පපුව ප්‍රදේශය අරමුණු කරන්න. එවිට ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කරන විට බඩ හා පපුව ප්‍රදේශයේ සිදුවන තල්ලු වීමේ චලනය වීමේ ස්වභාවය ඔබගේ මනසට අරමුණු වනු ඇත. එවිට එම ස්වභාවය තවත් හොඳින් ප්‍රකට වන තෙක් එම අරමුණෙහිම සිත එකඟ කරන්න. එනම් එම අරමුණෙහිම සිත පිහිටුවාගෙන නැවත නැවත තල්ලු වීම යනුවෙන් දිගටම මානසිකාර කරන්න. පසුව මේ අනුසාරයෙන් මුළු ශරීරයේම තල්ලු වීමේ ස්වභාවය මනාව ප්‍රකට වන තෙක් තල්ලු වීම යනුවෙන් දිගට මානසිකාර කරන්න. එසේත් නැත්නම් සමාධිමත් සිතින් යුතුව හෘදයෙහි ක්‍රියාකාරීත්වය නිසා නාඩි වැටෙන ආකාරය හෝ ශරීරයෙහි සිදුවන වෙනත් යම්කිසි චලන ස්වභාවයක් හෝ අරමුණු කරන්න. අනතුරුව එහිදී සිදුවන තල්ලු වීමේ චලනය වීමේ ස්වභාවය මනසින් දකිමින් තල්ලු වීම යනුවෙන් නැවත නැවත මානසිකාර කරන්න. මෙහිදී සිරුර පුරාම සැබෑවටම සිදුවන තල්ලු වන, චලනය වන, තෙරපෙන, ඉහිල් වෙන, ඇඹරෙන ස්වභාවයන් ඊතා සියුම් ලෙස මනාව මනස තුල ප්‍රකට වනු ඇත. 2. තද බව. පෙරසේ සමාධිමත් වූ සිතින් යුතුව තම දත් ඇඳි දෙක එකට තද කරන්න, තෙරපන්න. එවිට තද ගතිය කුමක්දයි හඳුනාගත හැකි වනු ඇත. පසුව එය බුරුල් කර තල්ලු වීමේ ස්වභාවය ප්‍රකට කරගත් ලෙසින්ම තදවීම යනුවෙන් මානසිකාර කරමින් ශරීරයේහි කොටසින් කොටස මුළු කය පුරාම පවතින තද ගතිය මනාව ප්‍රකට කරගත හැක. තවද අත මිට මොලවාගෙන තද කිරීම අරමුණු කරගෙනද ශරීරයේහි ඒ කොටස් නැවී තද වී ඇති සැටි අරමුණු කරගෙනද තදවීම යනුවෙන් මානසිකාර කිරීම තුළින් තදවීමේ ස්වභාවය අවබෝධ කරගත හැක. ඒ තුලද සිත සමාධිගත කළ හැකි විට තල්ලු වීම, තදවීම දෙකම මාරුවෙන් මාරුවට මානසිකාර කරන්න. 3. රළු බව. සමාධිමත් සිතින් දිවෙන් දත් හා උඩුතල්ල පිරිමැදීමෙන් හෝ අතුල්පතුල් පිරිමැදීමෙන් රළු ගතිය හෙවත්
ගොරෝසු ගතිය හඳුනාගත හැකි වනු ඇත. එසේ හඳුනාගෙන එම රළු බව ප්‍රකටව පවතින ප්‍රදේශයකට සිත තබාගෙන පෙරසේම රළු වීම යනුවෙන් දිගටම මනසිකාර කරන්න. අනතුරුව ශරීරයේ කොටසින් කොටස මුළු කය පුරාම රළු ගතිය පවතින අයුරු මනාව ප්‍රකට කරගත යුතුය. පසුව මේ ලක්ෂණ තුනම එකටගෙන තල්ලු වීම, තද වීම, රළු වීම යනුවෙන් එම ලක්ෂණයන් වැටහෙන ආකාරයට නැවත නැවත මනසිකාර කරන්න. 4. බර බව. වම් අත්ල මත දකුණු අත්ල තබාගෙන සිටින විට වම් අත්ලට යම් බරක් දැනෙයි. එමෙන්ම හිස මදක් පහතට නමන විට, වාඩි වී සිට නැගිටීමට උත්සාහ කරන විට, අත් දෙක දෙපසට විහිදා සිටින විට බර යනු කුමක්දැයි වටහා ගත හැක. එමෙන්ම මුළු සිරුරෙහිම ඒ කොටස් වලට බර වී පවතින හැටි මනසින් දකිමින් බරවීම යනුවෙන් දිගට මනසිකාර කරන්න. මුළු ශරීරය පුරාම මේ ස්වභාවය ප්‍රකට කරගන්න. පසුව ඉහත කී ලක්ෂණ 4ම එකටගෙන තල්ලු වීම, තද වීම, රළු වීම, බර වීම යනුවෙන් එම ලක්ෂණයන් වැටහෙන ආකාරයට නැවත නැවත මනසිකාර කරන්න. 5. ආධාර වන බව. ශරීරය ඉදිරියට නමා යලි ඍජුව තබා ගන්න. එවිට ශරීරය චිත්තකිරිය වායෝ ධාතුව හේතුවෙන් ඍජුව පවතී. කය එලෙස ඍජුව පවත්වන බලය නම් ආධාර වීමයි. දි รา ගිය ගෙයක් කඩා නොවැටීමට 4 වටින් මුක්කු ගසා ඇතුවාසේ මේ කයද නොවැටීම පිණිස මෙම ආධාර වීම, දැරීම්, ඉසිලීම් නම් වූ ශක්තිය උපකාර වෙයි. මෙසේ මේ ලක්ෂණය මුළු ශරීරය පුරාම පවතින ආකාරය මනසින් දකිමින් ආධාර වීම යනුවෙන් නැවත නැවත මනසිකාර කරන්න. පසුව ඉහත කී ලක්ෂණ 4 සමග එක්වගෙන තල්ලු වීම, තද වීම, රළු වීම, බර වීම, ආධාර වීම යනුවෙන් එම ලක්ෂණයන් වැටහෙන ආකාරයට නැවත නැවත මනසිකාර කරන්න. 6. සිනිඳු බව. තොල්වල යටිපැත්තේ දිවෙන් පිරිමදිමින් හා දිවෙහි යටිපැත්ත තොල්වලින් පිරිමදිමින් සිනිඳු බව මනාව ප්‍රකට කරගත හැක. පසුව මුළු ශරීරය පුරාම සිනිඳු බව පවතින හැටි දකිමින් සිනිඳු බව යනුවෙන් නැවත නැවත මනසිකාර කරන්න. අනතුරුව ඉහත කී ලක්ෂණ 6ම යලිත් පිළිවෙලට තල්ලු වීම, තද වීම, රළු වීම, බර වීම, ආධාර වීම, සිනිඳු වීම යනුවෙන් එම ලක්ෂණයන් වැටහෙන ආකාරයට නැවත නැවත මනසිකාර කරන්න. 7. මෘදු බව. කම්මුලෙහි ඇතුළු පැත්ත හෝ තොල සැහැල්ලු කර දිවෙන් තද කර බැලීමෙන්ද, බාහුව, කලව ආදී තැන් සැහැල්ලු කර අතින් මිරිකා බැලීමෙන්ද මේ මෘදු බව හඳුනාගත හැක. මෙසේ මෘදු මොළොක් බුරුල් ස්වභාවය කය පුරාම පවතින ආකාරය මනසින් දකිමින් මෘදු බව යනුවෙන් නැවත නැවත මනසිකාරය කරන්න. එයද ඊතා හොඳින් ප්‍රකට වූ පසු ඉහත කී ලක්ෂණ 6ද සමග එක්වගෙන තල්ලු වීම, තද වීම,
රළු වීම, බර වීම, ආධාර වීම, සිනිඳු වීම, මෘදු වීම යනුවෙන් එම ලක්ෂණයන් වැටහෙන ආකාරයට නැවත නැවත මනසිකාර කරන්න. 8. සැහැල්ලු බව. සමාධිමත් වූ සිතින් යුතුව ශරීරය ධරණයෙන් තොරව තබාගෙන සිටීමෙන් මෙම සැහැල්ලු බව ප්‍රකට කරගත හැක. මෙසේ මුළු කය පුරාවට පවත්නා සැහැල්ලු බව, බර නැති ගතිය ප්‍රකට කරගනිමින් සැහැල්ලු බව යනුවෙන් නැවත නැවත මනසිකාර කරන්න. එය හොඳින් ප්‍රකට වූ පසු ඉහත කී ලක්ෂණ 7ද සමග එක්වගෙන තල්ලු වීම, තද වීම, රළු වීම, බර වීම, ආධාර වීම, මෘදු වීම, සිනිඳු වීම, සැහැල්ලු වීම යනුවෙන් එම ලක්ෂණයන් වැටහෙන ආකාරයට නැවත නැවත මනසිකාර කරන්න. 9. උණුසුම් බව. බෙල්ලෙහි යටිපැත්තට පිටි අත්ල තැබීමෙන් හෝ කුසට අත තැබීමෙන් මේ උණුසුම් ස්වභාවය හඳුනාගත හැක. පසුව මුළු ශරීරය පුරාම උණුසුම් බව පවතින හැටි මනසින් දකිමින් උණුසුම යනුවෙන් නැවත නැවත මනසිකාර කරන්න. අනතුරුව ඉහත කී ලක්ෂණ 8ද සමග එක්වගෙන තල්ලු වීම, තද වීම, රළු වීම, බර වීම, ආධාර වීම, මෘදු වීම, සිනිඳු වීම, සැහැල්ලු වීම හා උණුසුම් වීම යනුවෙන් එම ලක්ෂණයන් වැටහෙන ආකාරයට නැවත නැවත මනසිකාරය කරන්න. 10. සිසිල් බව. නාසිකාවෙන් ඇතුල්වන ආශ්වාස වායුවෙහි සිසිල් බව වටහා ගන්න. එසේම ඇඟිලි අගින් සිරුරෙහි නිරාවරණය වූ තැන් අලලා බැලීමෙන්ද සිසිල් බව වටහා ගත හැක. අනතුරුව මුළු ශරීරය පුරාම සිසිල් බව ප්‍රකට කර ගනිමින් සිසිල් බව යනුවෙන් නැවත නැවත මනසිකාරය කරන්න. පසුව ඉහත කී ලක්ෂණ 9ද සමග පිළිවෙලට තල්ලු වීම, තද වීම, රළු වීම, බර වීම, ආධාර වීම, මෘදු වීම, සිනිඳු වීම, සැහැල්ලු වීම, උණුසුම් වීම, සිසිල් වීම යනුවෙන් එම ලක්ෂණයන් වැටහෙන ආකාරයට නැවත නැවත මනසිකාරය කරන්න. 11. ඇලෙන බව. ශරීරයේහි සම්මස්නහර ඇට ආදී සියල්ලම එකට බැඳී ඇති ආකාරය හෝ දෙතොල දිව කෙළවලින් ඇලී ඇති ආකාරය හෝ දහඩියෙහි ඇලෙන ගතිය හෝ මනසිකාරය කර ඇලීම් ස්වභාවය වටහා ගන්න. බැලූනයකට ජලය පිර වූ වාසේ ලේ සම මගින් රඳවාගෙන සිටී. සම්මස් ඇට නහරවලින් වෙලාගෙන සිටී. පිටි හෝ සිමෙන්ති වලට වතුර ස්වල්පයක් දැමූ විට ඒවා ගුලිවන්නාසේ ඇලෙන ස්වභාවය වටහා ගත හැක. මෙසේ වූ මේ ආබන්ධන ගතිය හෙවත් ඇලීම නැතිනම් ශරීරයේ කොටස් ඒ මේ අත විසිර යනු ඇත. මේ ලක්ෂණය මුළු ශරීරය පුරාම පවත්නා සැටි ප්‍රකට කර ගනිමින් ඇලීම යනුවෙන් නැවත නැවත මනසිකාර කරන්න. පසුව ඉහත කී ලක්ෂණ 10ද සමග එක්වගෙන පිළිවෙලින් තල්ලු වීම, තද වීම, රළු වීම, බර වීම, ආධාර වීම, මෘදු වීම, සිනිඳු වීම, සැහැල්ලු වීම, උණුසුම් වීම, සිසිල් වීම, ඇලීම යනුවෙන් එම ලක්ෂණයන් වැටහෙන ආකාරයට නැවත නැවත මනසිකාරය කරන්න. 12. වැగిරෙන බව. කටට කෙල උනන ආකාරය හෝ නහර වැල් වලින් ලේ ගලන ආකාරය අරමුණු කර මනසිකාරය කිරීමෙන් මේ වැగిරෙන ස්වභාවය වටහා ගත හැක. පිටි හෝ සිමෙන්ති වලට වතුර වැඩිපුර දැමූ විට ඒවා ගලා යන්නාසේ
වැగిරෙන ස්වභාවයද වටහා ගත හැක. මේ ලක්ෂණය මුළු ශරීරය පුරාම පවත්නා හැටි ප්‍රකට කර ගනිමින් වැగిරීම යනුවෙන් නැවත නැවත මනසිකාරය කරන්න. පසුව ඉහත කී ලක්ෂණ 11ද සමග එක්වගෙන පිළිවෙලට තල්ලුවීම, තදවීම, රළුවීම, බරවීම, ආධාරවීම, මෘදුවීම, සිනිදුවීම, සැහැල්ලුවීම, උණුසුම්වීම, සිසිල්වීම, ඇලීම, වැగిරීම යනුවෙන් එම ලක්ෂණයන් වැටහෙන ආකාරයට නැවත නැවත මනසිකාරය කරන්න. අනතුරුව එක් පර්යංකයකදීම මේ ලක්ෂණ 12ම මුළු ශරීරයම අරමුණු කරගෙන පිළිවෙලින් මනසිකාර කරන්න. පසුව විනාඩියකදී මෙම ලක්ෂණ 12 වාර 2ක් හෝ 3ක් දක්වා මනසිකාර කිරීමට හැකිවනසේ ප්‍රගුණ කරගත හැකි විය යුතුය. එවිට සිතූ සැනින් අවශ්‍ය ලක්ෂණය අරමුණු වනු ඇත. ඉන්පසු මෙම ලක්ෂණ 12 පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්ට වර්ග කර බෙදාගත යුතුය. එනම් පඨවි ධාතු වශයෙන් තද බව, රළු බව, බර බව, මෘදු බව, සිනිදු බව හා සැහැල්ලු බවද, ආපෝ ධාතුව වශයෙන් ඇලෙන බව හා වැగిරෙන බවද, තේජෝ ධාතුව වශයෙන් සිසිල් බවද උණුසුම් බවද, වායෝ ධාතුව වශයෙන් තල්ලු වීම හා ආධාර වීම යනුවෙන්. අනතුරුව පඨවි ධාතුවෙහි ඇති ලක්ෂණ 6 අතරින් පඨවි ලක්ෂණ 3ක්ද, ආපෝ ලක්ෂණ 2ක්ද, තේජෝ ලක්ෂණ 1ක්ද, වායෝ ලක්ෂණ 2ක්ද යනුවෙන් ලක්ෂණ 8ක් තෝරාගත යුතුය. පසුව මෙම ලක්ෂණ 8 අනුපිළිවෙලින් යලි යලිත් වේගවත්ව මනසිකාර කරන විට තම සිරුර වීදුරු කුට්ටියක්සේ ප්‍රකට විය හැක. එවිට තම සිරුරේ පඨවි ධාතුවට අදාළ ලක්ෂණයන්ට සිත තබාගෙන පඨවි යනුවෙන් මනසිකාර කරන්න. එහිදී පඨවි ධාතුව ප්‍රකට වනු ඇත. අනතුරුව පෙරසේම ආපෝ, තේජෝ, වායෝ යන ධාතුන්ද එකින් එක පිළිවෙලින් මනසිකාර කිරීම තුළින් ඒ ධාතුන්ද වෙන් කර හඳුනාගත හැකි වෙයි. අනතුරුව යලිත් මුළු කයම සමස්තයක් ලෙස අරමුණු කරගෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනුවෙන් එකින් එක වෙන වෙනම මනසිකාර කරන්න. මෙහිදී මේ ධාතු 4 තුළින් තමන් තෝරාගත් වඩාත් ප්‍රකට සත්‍ය වූ ස්වභාව ලක්ෂණයන් 4 කෙරෙහි අවධානය තිබිය යුතුය. මෙසේ සමාධිමත් සිතින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනුවෙන් තම සිරුර තුළ සත්‍ය ස්වභාවය දකිමින් නොකඩවා දිගින් දිගටම මනසිකාර කරමින් චතු ධාතු අරමුණු මත භාවනාසිත සාන්තව සමීපව පිහිටුවන්න. මෙසේ ධාතු 4 පදනම් කරගෙන සමාධිය දියුණු කරන විට ඇතැම් යෝගීන්ට කයෙහි රූප කලාප ප්‍රකට වෙමින් අලු පාට, අපහැදිලි දුමක් වැනි ආලෝක කදම්බ පහළ වෙයි. සමහර විට මුළු කයම අයිස් කුට්ටියක් මෙන්ද, වීදුරු කුට්ටියක් මෙන්ද, වලාකුළක් මෙන්ද දැනෙයි. සිරුර ඊතා මහත්ව දැනෙන්නට ගනී. ඒ තුලද ධාතු 4 දකිමින් නැවත නැවත මනසිකාර කරන්න. එවිට වර්ණයේ දීප්තිමත් වී පුළුන් මෙන්, වලාකුළු මෙන් වඩාත් සුදට දිස් වෙයි. මෙහිදී කය යන හැඟීමක් නැතිව සුදු පාට පමණක් ඉතිරි විය හැකිය. ඒ තුලද ධාතු 4 දකිමින් මනසිකාර කරන්න. මෙසේ තවදුරටත් ධාතු 4හි සිත සමාධිමත් කිරීම නිසා ආලෝකයේ දීප්තිමත් වෙමින් කයෙහි ධාතු වඩාත් හොඳින් ප්‍රකට වනු ඇත. එවිට කය යන සංඥාව නැති වී ධාතු යන සංඥාව පමණක් ඇති වෙයි. තවදුරටත් මෙම ධාතු 4හිම සිත සමාධිමත් කිරීමෙහිදී කයෙහි පිහිටි කුඩා රූප කලාප සමූහයන් දර්ශනය වෙයි. ඒවා මුතු කැට, මණික් කැට, හිම කැට, හාල් ඇට, හුණු සහල් ඇට,
පලිඟු කළු පලසක වැපිරූ හාල් සීනි කැට සේ දැකිය හැක. ඒ යෝගීන්ගේ චරිත අනුව මෙම අත්දැකීම් වැටහීම් විවිධාකාර විය හැක. මේවා තුලද සතර ධාතු පරිග්‍රහණය කළ යුතුය. එවිට ඒ තුලද පහළවන ආලෝකය මත පැය භාගයක් පමණ මනසිකාර කළ යුතුය. තවද එම දිදුලන කැටිති ගුලි අතර පවතින ආකාශ ධාතුව දැකීමට උත්සාහ කරන්න. එවිට ඒ ආකාශ ධාතුව මගින් වෙන්වන කුඩා අණු කැබලි අංශු දැකගත හැක. ඒවා රූප කලාප නම් වෙයි. භාවනාවේ යෙදී සිටින්නාට ඇතැම් විට තම සිරුර අයිස් කුට්ටියක්, වීදුරු කුට්ටියක්, පිවිතුරු ජලතලයක් සේ පැහැදිලිව විනිවිද පෙනෙන තත්වයට පත්ව ඇති වාසේ දැනිය හැක. ඒ විනිවිද පෙනෙන රූපයෝ කාය ප්‍රසාද ආදී පංච ප්‍රසාද රූපයන් විය හැක. මෙසේ කය පුරා සතර ධාතුන් වටහාගත් පසු ද්වාරයන්හි ධාතු මනසිකාරය ආරම්භ කළ යුතුය. සතර ධාතුන් ප්‍රකට වන විට මේ රූපයන් අතර පැහැදිලි මෙන්ම අපැහැදිලි රූප කලාපයන්ද පවතින බව දැකගත හැක. ඒ දෙවර්ගය කහකුඩු හා හාල්කුඩු මිශ්‍රව පවත්නාසේ කලව මේ කය පුරාම පවතී. ඒ දෙවර්ගයෙහිම සතර ධාතුන් ප්‍රකට කරගන්න. පසුව ద్వාර සයහිම රූප කලාප දෙවර්ගයම හැඳිනගෙන ඒවා යෙහිද සතර ධාතුන් හඳුනා ගන්න. උපදේශ ධ්‍යාන නොලත් යෝගීන්ට මේ චතු ධාතු මනසිකාරය තුලින්මද සිත සමාධිමත් කර උපචාර සමාධිය උපදවාගෙන එමගින් විදර්ශනා භාවනාව ආරම්භිය හැක. ඉහත කියන ලද සතර ධාතුන්ගේ ලක්ෂණ 12න් තල්ලු වීම, තද වීම, රළු වීම, බර වීම, ආධාර වීම, මෘදු වීම, සිනිඳු වීම, සැහැල්ලු වීම, උණුසුම් වීම, සිසිල් වීම යන මුල් ලක්ෂණ 10 ස්පර්ශ ඉන්ද්‍රිය මගින් දැනගත යුතු අතර ඇලීම, වැగిරීම යන ලක්ෂණ 2 මුල් ලක්ෂණවල අනුසාරයෙන් දැනගත යුතුය. පසුපසු ලක්ෂණ මනාව නොවැටහෙන්නේ නම් පෙර වැඩූ ලක්ෂණ යලි යලිත් සම්මර්ෂණය කිරීම තුළින් ඒවාද මනාව ප්‍රකට කරගත හැකිය. මෙම ලක්ෂණ 12 මුළු සිරුරෙහිම පවතින ලක්ෂණයන්ය. මෙහිදී බොහෝ සෙයින් සිතෙහි විසිරෙන ස්වභාවය වැඩි හේයින් නිතර සමාධිය දියුණු කරගත යුතුය. මෙසේ භාවනා කරන විට අධික වේගයෙන්ද අධික සෙමින්ද මානසිකාර නොකර අපැහැදිලි දේ ඉවත් කරමින් සිත නොවිසිරෙන ආකාරයට ලක්ෂණ සම්මර්ෂණය කිරීමට අධිචිත්ත, අනුත්තර සීතිභාව, බොජ්ජංග ආදී සූත්‍රවල උපදෙස් දී ඇත. ලක්ෂණ සම්මර්ෂණය තුළින් යෝගාවචරයන්ට නොඑක් ආකාරයේ අත්දැකීම් ලැබෙන අතර ඒවා ගුරුතුමන් වහන්සේලා සමග සාකච්ඡා කරගත යුතුය. ලක්ෂණ 12 පුහුණු කරන විට ධාතුහි සමතුලිත භාවය බිඳී ගොස් ඇතැම් ධාතු සිරුරට දරාගත නොහැකිසේ උත්සන්න විය හැක. උදාහරණ ලෙස උණුසුම් ලක්ෂණය පරිග්‍රහ කරන විට කයෙහි අපහසුතා ඇති වී උණුසුම් ගතිය වැඩි වී තේජෝ ධාතුවේ සමබරතාවය බිඳී මුළු කයම දවන දහඩිය ගලන තත්වයකට පත්වනු ඇත. එවිට එය නතර කර සිසිල් බව මනසිකාර කළ යුතුය. එවිට අවස්ථාවලදීද තමන් වඩන ලක්ෂණයට ප්‍රතිවිරුද්ධ ලක්ෂණය පරිග්‍රහ කොට ධාතු සම කරගත යුතුය. එනම් තද බව හා මෘදු බව, රළු බව හා සිනිඳු බව, බර බව හා සැහැල්ලු බව, ගලන බව හා ඇලෙන බව, උණුසුම් බව හා සිසිල් බව, දරණ බව හා චලනය වන බව යනුවෙනි. මරණයට නියම වූ ගව දෙනකට ආහාර දීම
මරණ තැනට ගෙන යාම, බැඳ තැබීම, මැරීම යන අවස්ථාවන්හිදීද මලකඳ දකින විටද එහි ගවදෙන යන සංඥාව පවතින නමුත් මස්, කටු, පීකුදු ආදී වශයෙන් කොටස්වලට කපා හතරමං හන්දියක තබා ඇති විට ගවදෙන යන සංඥාව පහව ගොස් මස් යන සංඥාවම පවතී. මෙහිදී වෙළෙන්දා විකුණන්නේද පාරිභෝගිකයා මිලදී ගන්නේද මස් මිස ගවදෙනක් නොවෙයි. එලෙසම විදර්ශනා ඥානයෙන් රූප ධර්මයන් මනාව බිඳ නොබලන තාක් ස්ත්‍රිය, පුරුෂයා, තිරිසනා, දෙවියා, බ්‍රහ්මයා යනාදී සංඥා අන්ධබාල පෘථග්ජනයන්ගේ සිත්හි පවතිත්. විදර්ශනා ඥානයෙන් රූපස්කන්ධය බෙදා බලා එහි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් පවතින බව දුටු විට ඔහුගේ සිතෙහි පෙර පැවති ස්ත්‍රිය, පුරුෂයා ආදී සංඥාවන් අතුරුදහන්ව ගොස් එහි ධාතු සමූහයක් පමණක් ඇති බවම වැටහෙයි. නිසි ලෙස භාවනාව වැඩි දියුණු වූ විට පඨවි ධාතුව ආවර්ජනා කරත්ම පඨවි ධාතුවේ තද, බර, රළු ආදී ලක්ෂණයන්ම මනසට අරමුණු වනු ඇත. එවිට පරමාර්ථයන් පිළිබඳ මනා අවබෝධයක් ඇතිවනු ඇත. මෙහිදී පඨවි යන වචනය මතම එම නාම ප්‍රඥාප්තිය මතම සිත නොතබා තවද සිතින් කරන සජ්ජායනාවකට පමණක් සීමා නොකර තද බව, බර බව ආදී පඨවි ධාතුවේ ස්වභාව ධර්මයන් මතම මනසිකාර කළ යුතුය. ආපෝ, තේජෝ, වායෝ ධාතු පිළිබඳවද මේ ආකාරයටම පරිග්‍රහ කළ යුතුය. තවද මෙහිදී සත්ව පුද්ගලයන්සේ නොව රූප, මිටි, ධාතු ලෙසින් සියල්ලම දැකිය යුතු අතර ප්‍රාණය ඇති නැති සියල්ලම සතර මහා ධාතුන් හා ඒවායේ විපර්යාසයන්සේ සැලකිය යුතුය. එවිට ආත්ම සංඥාව, සත්ව සංඥාව සිඳී ගොස් අනාත්ම සංඥාව පහළ වනු ඇත. මෙසේ අනාත්ම සංඥාව පහළ වීමෙන් ශාස්වත, උච්ඡේද ආදී දෘෂ්ටීන් බිඳ දැමීමට හැකි වෙයි. රූප කලාප එකිනෙක වෙන් කරන්නේ ආකාශ ධාතුව මගින්ය. තවද රූප කලාප විනිවිද පෙනෙන හා නොපෙනෙන, පැහැදිලි අපැහැදිලි වශයෙන් කොටස් දෙකක් ඇත. මෙතෙක් කළ සියලු භාවනා මානසිකාරයන් තුලින් සිදු කළේ මුළු ශරීරයේහිම පඨවි ආදී ධාතු 4 පරිග්‍රහ කර අනතුරුව තනි තනි රූප කලාපයන්හි පඨවි ආදී ධාතු 4 පරිග්‍රහ කිරීමයි. කලාපීය සෙසු රූප ධර්මයන් හඳුනා ගැනීම. රූප කලාපයන් තුල පඨවි ආදී මහා භූත රූපයන්ට අමතරව ඒවා ඇසුරෙන් සැකසුණු තවත් රූප ධර්ම කීපයක් ඇත. ඒවාද පරිග්‍රහ කළ යුතුය. ඒ මෙසේය. භාවනා කළ යුතු අයුරු. වර්ණ රූපය. ආනාපාන සති හෝ ඕදාත කසිනය මගින් 4 වන ධානයට සමවදින්න. එහි ආලෝකයේ දීප්තිමත් විට එමගින් පෙරසේ සමාධිමත් වූ සිතින් තම ඇස අරමුණු කර එහි සතර ධාතුන් හැඳින ගන්න. අනතුරුව ඇස අභ්‍යන්තරයට සිත යොමු කරගන්න. එවිට ඇස තුල සතර මහා ධාතුන් මගින් නිර්මිත වූ පැහැදිලි දීප්තිමත් උපවත් ස්වභාවයක් හඳුනාගත හැක. එවිට ඒ අසල පවතින රූප කලාපයක් අරමුණු කළ විට එම රූප කලාපයේහි යම් වර්ණ ස්වභාවයක් දීප්තිමත් ඔපෙහි මනාව ස්පර්ශ වේ නම් ඒ වර්ණ රූපේ හෙවත් රූපාරම්මණය නම් වෙයි. මේ චක්කු හෝ මනෝ විඥානය මගින් දත හැකි ධර්මතාවයකි.
ගන්ධ රූපය පෙරසේ සමාධිමත් වූ සිතින් තම නාසය අරමුණු කර එහි සතර ධාතුන් හැඳින ගන්න. අනතුරුව නාසය අභ්‍යන්තරයට සිත යොමු කරගන්න. එවිට නාසය තුල සතර ධාතුන් මගින් නිර්මිත වූ පැහැදිලි දීප්තිමත් උපවත් ස්වභාවයක් හඳුනාගත හැක. එවිට ඒ අසල පවතින රූප කලාපයක් අරමුණු කළ විට එම රූප කලාපයේහි වූ යම් ගන්ධ ස්වභාවයක් දීප්තිමත් ඔපයෙහි මනාව ස්පර්ශ වේ නම් එය ගන්ධ රූපය හෙවත් ගන්ධාරම්මණය නම් වෙයි. මෙය සෝත හෝ මනෝ විඥානය මගින් දත හැකි ධර්මතාවයකි. රස රූපය පෙරසේ සමාධිමත් වූ සිතින් තම දිව අරමුණු කර එහි සතර ධාතුන් හැඳින ගන්න. අනතුරු දිව මතට සිත යොමු කරගන්න. එවිට දිවෙහි සතර ධාතුන් මගින් නිර්මිත වූ පැහැදිලි දීප්තිමත් උපවත් ස්වභාවයක් හඳුනාගත හැක. එවිට ඒ අසල පවතින රූප කලාපයක් අරමුණු කළ විට එම රූප කලාපයේහි වූ යම් රස ගතියක් දීප්තිමත් ඔපයෙහි මනා ස්පර්ශ වේ නම් එය රස රූපය හෙවත් රස ආරම්මණය නම් වෙයි. මේ ජීවහා හෝ මනෝ විඥානය මගින් දත හැකි ධර්මතාවයකි. ඕජා රූපය රූප කලාපයක ඉහත සඳහන් ධර්මතා 7 පරිග්‍රහ කළ පසු අටවන ධර්මතාවයේද විමසිය යුතුය. මෙහිදී තේජෝ ධාතුවට අමතරව රූප කලාපයක් තුල අලුත් රූප කලාප උපදවන යම් කිසි රූපයක් වේද එය ඕජා රූපය නම් වෙයි. මෙය මනෝ විඥානය මගින්ම හඳුනාගත හැකි ධර්මතාවයකි. මෙසේ රූප කලාපයක ධර්මතා 8 හැඳිනගත් පසු විශේෂ රූප කලාපවල සෙසු රූප ධර්මයන්ද හැඳින ගැනීමට උත්සාහ කළ යුතුය. ජීවිත ඉන්ද්‍රිය රූපය සමාධිමත් සිතින් තම චක්කු ద్వාරය අරමුණු කර එහි අභ්‍යන්තරයේ පවතින රූප කලාපයක් අරමුණු කරන්න. එවිට එහි සෙසු රූප ධර්මයන් ජීවත් කරවන ඒවා පැවැත්වීමට උපකාර කරන යම් ධර්මතා ස්වરૂපයක් දැකිය හැක. එය ජීවිත ඉන්ද්‍රිය රූපය නම් වෙයි. රූප කලාපයන්හි සෙසු රූප ධර්මයන් අනුපාලනය කරමින් ජීවත් කරවන්නේ මෙම ජීවිත ඉන්ද්‍රිය රූපයයි. මේවා ශරීරයේ සංවේදී වූ හැම කොටසකම පවතින අයුරු මනාව දැක හැඳිනගත යුතුය. භාව රූපය සමාධිමත් සිතින් තම කය අරමුණු කරන්න. එහි ඇති විනිවිද පෙනෙන නොපෙනෙන රූප කලාපයන්හි අවිනිබ්බෝග රූප 8 හා ජීවිත ඉන්ද්‍රිය රූපය දැක ගන්න. ඉන්පසු ජීවිත ඉන්ද්‍රිය සහිත විනිවිද නොපෙනෙන රූප කලාපයක තවත් අමතර රූපයක් පවතින හැටි දැක ගන්න. එය භාව රූපය නම් වෙයි. පුරුෂයන්ට ශක්තිමත්ව පුරුෂ ලක්ෂණ ලබා දීම පුරුෂ භාව අනුරූප භාව රූපයනුත් ස්ත්‍රීන්ට මොලොක්ව ස්ත්‍රී ලක්ෂණ ලබා දීම ස්ත්‍රී භාව රූපයනුත් සිදු කරයි. මේවා ශරීරයේ සංවේදී වූ සෑම කොටසකම පවතින අයුරු මනාව දැක හැඳිනගත යුතුය. ප්‍රසාද රූපයෝ චක්කු ප්‍රසාදය හෙවත් වර්ණය දැන ගැනීම. ඇසෙහි ඇති සතර ධාතුන් පරිග්‍රහ කරන්න. ඉන්පසු ඇස අභ්‍යන්තරයේ ඇති සතර ධාතුන්ගේ එනම් චක්කු දසක කලාප කෝටි ගණනකින් නිර්මිත වූ පැහැදිලි දීප්තිමත් වර්ණ සංවේදී කැටබදක් බඳු වූ උපවත් ප්‍රසාදමය වූ ස්වභාවයන් ඇති ආකාරය දැක හැඳිනගෙන එය අරමුණු කරන්න. අනතුරුව ඇසෙහි ඒ අසල පිහිටා ඇති රූප කලාපයක වර්ණය අරමුණු කරන්න. එම වර්ණය හෙවත් රූපාරම්මණය
ප්‍රසාදමය ඔපය මත මනාව ස්පර්ශ වෙයි නම් එය චක්කු ප්‍රසාදය නම් වෙයි. මෙසේ රූපාරම්මණයක් අපාගත වී පැමිණ ස්පර්ශ වීමට සුදුසු වූ සතර මහා ධාතුන්හි පැහැදිලි ඔපය චක්කු ප්‍රසාදය නම් වෙයි. එසේ ස්පර්ශ නොවේ නම් එය කාය දසක කලාපයක් විය හැකිය. කාය ප්‍රසාදය හෙවත් පොට්ටබ්බ සංවේදී. සමාධිමත් සිතින් කයෙහි ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කර එහි ඇති සතර මහා ධාතුන්ගෙන් එනම් කාය දසක කලාප කෝටි ගණනකින් නිර්මිත වූ පොට්ටබ්බ සංවේදී උපවත් ප්‍රසාදමය ස්වභාවයන් ඇති ආකාරය දැක හැඳිනගෙන එය අරමුණු කරගන්න. පසුව ඒ අසල ඇති රූප කලාපයක පඨවි හෝ වායෝ හෝ තේජෝ ධාතුවක් එම ප්‍රසාදමය උපය මත මනාව ස්පර්ශ වෙයි නම් එය කාය ප්‍රසාදය නම් වෙයි. මෙසේ පොට්ටබ්බ ආරම්මණයක් ස්පර්ශ වීමට සුදුසු වූ සතර ධාතුන්හි පැහැදිලි උපවත් බව කාය ප්‍රසාදය නම් වෙයි. සෝත ප්‍රසාදය ශබ්දය දැනීම. සමාධිමත් සිතින් කනෙහි ධාතු හතර හැඳිනගෙන එහි සතර ධාතුන්ගෙන් එනම් සෝත දසක කලාප කෝටි ගණනකින් නිර්මිත වූ පැහැදිලි ශබ්ද සංවේදී උපවත් ප්‍රසාදමය ස්වභාවයන් ඇති හැටි දැක හැඳිනගෙන එය අරමුණු කරගන්න. ඉන්පසු අධ්‍යාත්මික හෝ බාහිර හෝ ශබ්දයකට අවධානය යොමු කරන්න. එවිට ඒ ශබ්දය නවක කලාපය එනම් ශබ්ද තරංග ප්‍රසාදමය උපය මත මනාව ස්පර්ශ වෙයි නම් ඇදගනී නම් එය සෝත ප්‍රසාද රූපය නම් වෙයි. මෙසේ ශබ්දාරම්මණයක් ස්පර්ශ වීමට සුදුසු සතර මහා ධාතුන්හි පැහැදිලි උපය සෝත ප්‍රසාදය නම් වෙයි. ගාන ප්‍රසාදය හෙවත් ගන්ධය දැනීම. සමාධිමත් සිතින් නාසයේහි ධාතු හතර හැඳිනගෙන එහි හතර ධාතුන්ගෙන් එනම් ගාන දසක කලාප කෝටි ගණනකින් නිර්මිත වූ පැහැදිලි ගන්ධ සංවේදී උපවත් ප්‍රසාදමය ස්වභාවයන් ඇති සැටි දැක හැඳිනගෙන එය අරමුණු කරන්න. පසුව නාසය තුල ඇති රූප කලාපයක ගන්ධ රූපයට අවධානය යොමු කරගන්න. එවිට එහි වූ ගන්ධ රූපයන් ප්‍රසාදමය උපය මත මනාව ස්පර්ශ වෙයි නම් එය ගාන ප්‍රසාදය නම් වෙයි. මෙසේ ගන්ධාරම්මණයක් ස්පර්ශ වීමට සුදුසු වූ සතර මහා ධාතුන්හි පැහැදිලි උපය ගාන ප්‍රසාදය නම් වෙයි. ජීවහා ප්‍රසාදය රසය දැනීම. සමාධිමත් සිතින් දිවෙහි ධාතු හතර හැඳිනගෙන එහි හතර ධාතුන්ගෙන් ජීවහා දසක කලාප කෝටි ගණනකින් නිර්මිත වූ පැහැදිලි රස සංවේදී උපවත් ප්‍රසාදමය ස්වභාවයන් ඇති සැටි දැක හැඳිනගෙන එය අරමුණු කරගන්න. පසුව දිවෙහි ඇති රූප කලාපයක රස රූපයට අවධානය යොමු කරගන්න. එවිට එහි වූ රස රූපයන් ප්‍රසාදමය උපය මත මනාව ස්පර්ශ වෙයි නම් එය ජීවහා ප්‍රසාදය නම් වෙයි. මෙසේ රසාරම්මණයක් ස්පර්ශ වීමට සුදුසු වූ සතර මහා ධාතුන්හි පැහැදිලි උපය ජීවහා ප්‍රසාදය නමි. හදය ප්‍රසාදය සමාධිමත් සිතින් හෘදය තුල පවතින සතර ධාතුන් දැක ගන්න. ඉන්පසු එහි පවතින රුධිරය පාදක කරගෙන සතර ධාතුන්ගෙන් එනම් හදය දසක කලාප කෝටි ගණනකින් නිර්මිත වූ උපවත් ප්‍රසාදමය ස්වභාවයන් ඇති සැටි දැක ගත හැක. එහි චිත්ත චෛතසිකයන් උපදින ආකාරයද ඇතැම් විට දැක ගත හැක. මෙය හදය ප්‍රසාදය නම් වෙයි. මේ අපැහැදිලි රූප කලාපයකි. දෙපස් විඥානයන් හැර ඉතිරි සිත් සියල්ලම උපදින්නේ හදය ප්‍රසාදයේය.
උපදේශ රූප කලාපයක ඇති වර්ණ ආදී අරමුණු ඇස ආදී ඉඳුරන් මගින් ලබාගත්තේ වී නමුත් ඒවා පිළිබඳ මනා විශ්ලේෂණයක් සිදුවන්නේ නිසි ලෙස දැනගන්නේ මනෝ විඥාණයෙන්ම බව දත යුතුය. තවද කාය දසක, භාව දසක, ජීවිත නවක කලාපයන් ජීවිත යන නවක කලාපයන් මුළු සිරුර පුරාම පවතින අතර ඒවාද වෙන්කර හඳුනාගත යුතුය. භාවනාව මගින් යම් යම් කරුණු වටහා ගන්නේද මෙම මනෝවිඤ්ඤාණය මගිනි. මනෝ ධාතු, මනෝවිඤ්ඤාණ ධාතුන්ට නිශ්චය වන රූපය හෘදය වස්තු රූපයයි. ඉහත දක්වා ඇත්තේ සාමාන්‍යයෙන් සරල ක්‍රමයෙන් රූප ධර්මයන් ප්‍රකට කරගන්නා ක්‍රමයයි. ත්‍රිලක්ෂණ ලෙස නුවණ ඇතියවුන්ට වනාහි සමාධිමත් සිතින් සම්පූර්ණ කය ඍජුවම අරමුණු කළ පමණින් අදාළ රූප ධර්මයන් මනාව ප්‍රකට කරගත හැකි වනු ඇත. රූප කලාපයන්ගේ පරම්පරා සම්බන්ධය භාවනා කළ යුතු අයුරු චිත්තජ රූප දැක ගැනීම සමාධි ආලෝකය හදවතේ භවාංග සිතට යොමු කරගන්න. එවිට එහි ප්‍රභාස්වර ආලෝකය තුළින් හෘදය වස්තුව තුළ උපදින සිත් මගින් හදවත හා මුළු කය පුරාම සිතින් උපදින රූප කලාප දැකගත හැකි වෙයි. එසේ නොමැතිනම් තැන්පත් සිතක් ඇති කරගෙන එමගින් මීට පෙර ඔබට පහළ වූ දැඩි ලෝභයක් හෝ දැඩි ද්වේෂයක් සිහිපත් කරගන්න. එවිට එම ලෝභ හෝ ද්වේෂ සිත මගින් තම හදවතේද මුළු කය පුරාවද චිත්තජ රූප පහළ වන හැටි සමාධිමත් සිතට දැකගත හැක. මෙහි පඨවි ආදී ශුද්ධාෂ්ටකයම පවතින අතර එහි ඒවා අපැහැදිලි රූප කලාප වෙයි. විශේෂ අවස්ථාවලදී චිත්තජ රූපයන් බාහිර సంతානෙහි පවා ප්‍රකට විය හැක. ඍතුජ රූප දැක ගැනීම සමාධි ආලෝකය හදවතේ භවාංග සිතට යොමු කරගන්න. එවිට එහි ප්‍රභාස්වර ආලෝකයෙන් තම චක්කු ගෝලය අරමුණු කරන්න. අනතුරුව එහි ඇති චක්කු දසක ආදී රූප කලාප 7 හඳුනා ගන්න. ඉන්පසු එහි චක්කු දසක කලාපයක් අරමුණු කර එහි පවතින තේජෝ ධාතුව මගින් අලුතින් රූප කලාපයන් උපදවන ආකාරය සමාධිමත් සිතින් දැක ගන්න. ඒවා ඍතුජ ශුද්ධාෂ්ටක රූප කලාප නම් වෙයි. එහිද ඇති තේජෝ ධාතුව මගින් තවත් අෂ්ටමක කලාපයක් හෙවත් ඍතුජ ශුද්ධාෂ්ටකයක් නිපදවන ආකාරය සමාධිමත් සිතින් දැක ගන්න. මෙසේ කර්මජ රූප කලාපයකින් පරම්පරා 4ක් හෝ 5ක් නිපදවන හැටි දැක ගන්න. පසුව චක්කු දසක කලාපයේහි ක්‍රමයටම කාය දසක, භාව දසක, ජීවිත නවක යන කලාපවල පවතින තේජෝ ධාතුන් මගින්ද ඍතුජ අෂ්ටමක කලාප 4ක් හෝ 5ක් නිපදවන ආකාරය දැක ගන්න. අනතුරුව චක්කු ద్వාරයේහි පවතින චිත්තජ අෂ්ටමක කලාපයක් අරමුණු කරන්න. එහි පවතින තේජෝ ධාතුව මගින් ඍතුජ අෂ්ටමක කලාප පරම්පරා 2ක් හෝ 3ක් නිපදවන ආකාරය දැක ගන්න. එමෙන්ම ඇසෙහි ඍතුජ අෂ්ටමක කලාපයක පවතින තේජෝ ධාතුව මගින් ඍතුජ අෂ්ටමක කලාප පරම්පරා බොහෝ ගණනක් නිපදවන ආකාරයද දැක ගන්න. ඇසෙහිම පවතින ආහාරජ අෂ්ටමක කලාපයක ඇති තේජෝ ධාතුව මගින් ඍතුජ අෂ්ටමක කලාප පරම්පරා 10ක් 12ක් නිපදවන ආකාරයද සමාධිමත් සිතින් දැක ගන්න. මේ ආකාරයටම සෝත, ගාන, ජීවහා, කාය, මන යන සෙසු ద్వාරයන්හිද කලාප 7 තුලම පිහිටා ඇති තේජෝ ධාතුන් මගින්
ඍතුජ අෂ්ටමක කලාප පරම්පරාවන් නිපදවන ආකාරය මනාව ප්‍රකට කරගත යුතුය. ආහාරජ රූප දැක ගැනීම. සමාධි ආලෝකය හදවතේ භවාංග සිතට යොමු කරගන්න. එවිට එහි ප්‍රභාස්වර ආලෝකයෙන් තම උදරයෙහි ඇති නොදිරන ලද ආහාර නම් වූ ශුද්ධාෂ්ටකයන් වෙන් කර හඳුනා ගන්න. එම ඍතුජ ශුද්ධාෂ්ටක තුල ඇති තේජෝ ශක්තිය හේතුවෙන් රූප කලාප පරම්පරා වශයෙන් පවතින ආකාරය දැක ගන්න. ඉන්පසු උදරයෙහි පවතින පාචක තේජෝ ධාතුවේ ඇති තේජෝ ශක්තිය උදරයේ කබලින්කාර ආහාරය නම් වූ ඍතුජ ශුද්ධාෂ්ටක කලාපයන්හි ඇති ඕජාව හා එක්වීමෙන් ජීර්ණය කරමින් ආහාරජ අෂ්ටමක නම් වූ අලුත් රූප කලාප උපදවා එම කලාපයන් මුළු සිරුර පුරාවටම පරම්පරා වශයෙන් පැතිර යන සැටි සමාධි ආලෝකය තුලින් දැකගත යුතුය. මෙම ක්‍රියාවලිය එක් ආහාර වේලකින් දින 7ක් පමණක් සිදුවෙයි. අනතුරුව සමාධි ආලෝකය තුලින් තම චක්කු ద్వාරය අරමුණු කරන්න. එහි චක්කු දසක කලාපයක් අරමුණු කර එහි පවතින ඕජාවට ආහාරජ අෂ්ටමක කලාපයක ඕජාව එක් වූ විට අලුත් ආහාරජ අෂ්ටමක කලාපයක් නිපදවන ආකාරයත් එහි ඕජාව තවත් ආහාරජ අෂ්ටමක කලාපයක ඕජාවක් එක් වූ විට තවත් ආහාරජ අෂ්ටමක කලාපයක් නිපදවන ආකාරයත් මෙලෙස පරම්පරා 4ක් හෝ 5ක් නිපදවන ආකාරය සමාධි ආලෝකය මගින් දැකගත යුතුය. එසේම කාය, භාව, ජීවිත යන කර්මජ කලාපයන් මගින්ද පෙරසේම ආහාරජ අෂ්ටමක කලාප පරම්පරා 4ක් හෝ 5ක් නිපදවන ආකාරය දැක ගන්න. එසේම එසෙහි චිත්තජ අෂ්ටමක කලාපයන්ගේ ඕජාවටද මෙම ආහාරජ අෂ්ටමක කලාපයන්ගේ ඕජාව ආධාර වීමෙන් පරම්පරා 2ක් හෝ 3ක් නිපදවන ආකාරය දැක ගන්න. අනතුරුව ඇසෙහි ඍතුජ අෂ්ටමක කලාපයන්ගේ ඕජාවට ආහාරජ අෂ්ටමක කලාපයන්හි ඕජාව එක්වීමෙන් පරම්පරා 10ක් 12ක් නිපදවන ආකාරයද දැක ගන්න. පසුව ආහාරජ අෂ්ටමක කලාපයන්ගේ ඕජාවට ආහාරජ අෂ්ටමක කලාපයන්ගේ ඕජාව එක්වීමෙන් අලුත් ආහාරජ ඕජා අෂ්ටමක කලාප පරම්පරා 10ක් 12ක් නිපදවන ආකාරයද සමාධි ආලෝකය තුලින් මනාව දැක ගන්න. මේ ආකාරයට සෝත ගාන ජීවහා කාය යන සෙසු ద్వාර පහද තුලද කර්ම චිත්ත ඍතු ආහාර යන චතු සමුට්ඨානික රූප කලාපයන් තුලමද ආහාරජ අෂ්ටමක කලාප පරම්පරාවන් ක්‍රියාත්මක ආවන ආකාරය සමාධි ආලෝකය තුලින් මනාව දැකගත යුතුය. ඉන් අනතුරුව යෝගීන් වහන්සේ තම සමාධි ආලෝකය මගින් තම කය අරමුණු කරගෙන චතු සමුට්ඨානික රූප කලාපයන්හිම තේජෝ රූප හා ඕජා රූප වලින් අලුත් රූප කලාප නිපදවන ආකාරයත් ඒවා අංග 8කින් සමන්විත වන බවත් එකින් එක වෙන වෙනම ද පොදුවේද වටහා ගත යුතුය. උපදේශ චිත්තජ අෂ්ටමක කලාප වනාහි සිතින් උපදින රූප කලාපයන්ය. ප්‍රතිසන්දි සිත හැර මනෝ ධාතු මනෝ විඥාන ධාතු නම් වූ සියලුම සිත් වලින් භවය පුරාවටම සෑම චිත්තක්ෂණයකදීම නොකඩවා මුළු ශරීරය පුරාවටම චිත්තජ ඕජා අෂ්ටමක කලාප උපදවයි. සමත විදර්ශනා භාවනාවන් තීක්ෂණ ලෙස දියුණු කළ යෝගීන් එම භාවනාවන්හි යෙදී සිටින විට ඔවුන්ගේ කය පුරා පහළවන චිත්තජ අෂ්ටමක කලාපවල ඇති තේජෝ ධාතුව නිසා අධ්‍යාත්මිකව පමණක් නොව
ඇතැම් විට බාහිරවද ඍතුජ ඕජා අෂ්ටමක කලාප පහළ විය හැක. එහි වර්ණ රූපය මගින් ප්‍රභාස්වර කාන්තිමත් ආලෝකයන්ද ඇතැම් විට විහිදිය හැක. එනම් රැස් විහිදීමක් විය හැකිය. තේජෝ ධාතුවට අලුත් රූප කලාප ඉපදවීමට ශක්තියක් පවතී. ඍතුජ අෂ්ටමක කලාප වනාහි තේජෝ ධාතුවෙන් උපදින රූප කලාප වෙයි. රූපයන්ට තවත් රූප ඉපදවීමේ ආදියට බලය ඇත්තේ රූපයන්හි තිති කාලයේදී පමණකි. ඍතුජ රූප ඉපදීම සිදුවන්නේ අධ්‍යාත්මිකව පමණක් නොව බාහිර අජීව වූ මලමිනි ගස් ගල් ආදියෙහිද දරුමුණුබුරු පරම්පරාවක්සේ ඒවා දිගට පහළ වෙයි. ඒවා ඍතුජ ඕජා අෂ්ටමක කලාපයන්ම වෙයි. ආහාරගෙන සුළු මොහොතකින් ආහාරජ රූප පහසුවෙන් පරිග්‍රහ කළ හැක. ආහාරජ අෂ්ටමක කලාපයන් මුළු ශරීරයෙහිම පිහිටි චතු සමුට්ටානික රූප කලාපයන්ටම ආධාර වෙමින් අලුත් රූප කලාප නිපදවයි. ශක්තිය තර කරයි. පාත්‍රයේහිද ආමාශයේහිද බඩවැලෙහි පවතින ආහාර ඍතුජ ඕජා අෂ්ටමක රූප කලාප වෙයි. එම රූපයන්ට තනින් තනට මාරු වීමට ශක්තියක් නැති අතර තේජෝ ධාතුව මගින් උපදවන රූප පරම්පරාවම දිගට පවතී. උදරයේ සිට ඒ ద్వාරයන් කරා සිරුර පුරා පැතිර යන ආහාරජ ඕජාව ආධාර කරන ඕජාවයි. ඒ ద్వාරයන්හි පවතින චතු සමුට්ටානික ඕජාව ආහාර ලබන ඕජාවයි. උදරය බඩවැල ආදියෙහි ඇති ආහාරයන්ට චතු සමුට්ටානික රූපයන්හි ඇති ඕජාව හා එක්ව රූප කලාප නිපදවිය නොහැක. එම ආහාරජ රූප කර්ම ජට්ට රාග්නියේ ප්‍රත්‍ය ලැබ එමගින් ආහාරජ අෂ්ටමක කලාප නම් වූ අලුත් රූප කලාපයන් නිපදවිය හැක. ඒවා චතු සමුට්ටානික රූප කලාපවල ඇති ඕජාව හා එක්ව අලුත් රූප පරම්පරාවන් උපදවයි. ආහාරජ ඕජා අෂ්ටමක කලාප අධ්‍යාත්මිකව මිස බාහිරව පහළ නොවනු ඇත. පාචක තේජෝ නම් වූ ජීවිත නවක කලාප ශරීරයේ පුරාම සීමිත ප්‍රමාණයක් පවතී. එන්නත් කිරීම තෙල් ගෑම ආදී අවස්ථාවන්හිදී ඒවා උපකාර වෙයි. අදාළ හේතුන් ඇතිවීමට පමණක් එක් රූප කලාපයකින් තේජෝ හා ඍතුජ රූප පරම්පරා ආකාර දෙකකට පැතිරීම සිදුවෙයි. රූප පරම්පරාවේ අවසාන රූප කාලයේ කලාපයෙහි ඍතුජ හා ඕජා එනම් ආහාරජ රූපයන්ට රූප ඉපදවීමේ ශක්තියක් නැත. මෙසේ වූ මේ චතු සමුට්ටානික රූප ධර්මයන් වනාහි තනකින් තනකට මාරුවීමට තරම් කාලයක් නොපවතිනු ඇත. ඉපිද උපන් තැනම නිරුද්ධ වෙමින් පරම්පරා වශයෙන් සම්මුති කරජකයක් පවත්වන්නා වූ මේ සකලවිද රූපයෝම වනාහි සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නො වූ එමෙන්ම යම්කිසි ද්‍රව්‍ය ස්වභාවයක්ද නො වූ ධර්මතා වූ ක්‍රියා මාත්‍රයෝය. ద్వාර 6 චක්කු ద్వාරයේහි රූප 63. මේ 63 ආකාර වූ රූප ධර්මයන්ට සසම්බාර චක්කුව යයි කියනු ලැබේ. ඒ තුල පිහිටි චක්කු ප්‍රසාදයට ප්‍රසාද චක්කුව යයි කියනු ලැබේ. චක්කු දසක කලාපය රූපාරම්මණයක් පැමිණ ස්පර්ශ වීමට සුදුසු වූ විට චක්කු ප්‍රසාදය දසවෙනි කොට ඇති පැහැදිලි රූප කලාපයන්ය. මෙයට
පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපය චක්කු ප්‍රසාදය අයත් වෙයි. කාය දසක කලාපය පොට්ටබ්බ ආරම්මණයක් පැමිණ ස්පර්ශ වීමට සුදුසු වූ කාය ප්‍රසාදය දසවෙනි කොට ඇති පැහැදිලි රූප කලාපය. මෙයට සතර මහා ධාතුත් උපාදාය රූපත් ජීවිත රූපය සහ කාය ප්‍රසාදය අයත් වෙයි. භාව දසක කලාපය භාව රූපය දසවෙනි කොට ඇති ස්ත්‍රී හෝ පුරුෂ අපැහැදිලි රූප කලාපයන්ය. මෙයට සතර මහා ධාතු සහ උපාදාය රූපත් ජීවිත රූපත් භාව රූපයත් අයත්ය. ජීවක නවක කලාපය කලාපය ජීවත් කරවන ජීවිත ඉන්ද්‍රිය නවවැනි කොට ඇති අපැහැදිලි රූප කලාපයන්ය. මෙයට සතර මහා ධාතු සහ උපාදාය රූපද ජීවිත රූපයද අයත්ය. චිත්තජ අෂ්ටමක කලාපය හෘදය වස්තුව පිහිට කොට ඇති සිතින් නිපන් ඕජාව අටවෙනි කොට ඇති පැහැදිලි අපැහැදිලි රූප කලාපයන්ය. මෙයට සතර මහා ධාතු සහ උපාදාය රූප අයත්ය. ඍතුජ අෂ්ටමක කලාපය රූප කලාපයක තේජෝ හෙවත් ඍතු ආධාර කොට උපදින ඕජාව අටවෙනි කොට ඇති අපැහැදිලි රූප කලාපයන්ය. මෙයට සතර මහා ධාතු සහ උපාදාය රූප අයත්ය. ආහාරජ අෂ්ටමක කලාපය ආහාර ඕජාවෙන් හටගත් ඕජාව අටවෙනි කොට ඇති අපැහැදිලි රූප කලාපය. මෙයට සතර මහා ධාතු සහ උපාදාය රූප අයත්ය. මේ ආකාරයෙන්ම සසම්බාර සෝතය සහ ප්‍රසාද සෝතයද සසම්බාර ගානය සහ ප්‍රසාද ගානයද සසම්බාර ජීවහය හා ප්‍රසාද ජීවහයද සසම්බාර කාය සහ ප්‍රසාද කායද ඒ ආකාරයෙන් සැලකිය යුතුය. හෘද වස්තුවෙහි රූප 63 හෘද දසක කලාපය කාය දසක කලාපය භාව දසක කලාපය ජීවක නවක කලාපය චිත්තජ අෂ්ටමක කලාපය ඍතුජ අෂ්ටමක කලාපය හා ආහාරජ අෂ්ටමක කලාපය වශයෙන් එයා කලින් ආකාරයටම බෙදෙයි. මේ 63 ආකාර වූ රූප ධර්මයන්ට සසම්බාර හෘදය යයි කියනු ලැබේ. ඒ තුල පිහිටි වස්තු රූපයට හෘදය ප්‍රසාදය යයි කියනු ලැබේ. භාවනා කළ යුතු අයුරු ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනෙන් චතුර්ථ ධානයට සමවදී එසේත් නැතනම් තමන්ට හැකි ආකාරයකින් සිත සමාධිමත් කරගෙන පසුව සමාධිමත් සිතින් තම චක්ෂු ගෝලය අරමුණු කරන්න. එහි පවතින චක්කු දශක, කාය දශක, භාව දශක යන දශක කලාපයන්ද ජීවිත නවක කලාපයක්ද චිත්තජ ඍතුජ ආහාරජ යන අෂ්ටමක කලාපයන්ද යන රූප කලාප වර්ග 7 නිසි ලෙස හඳුනා ගන්න. දැන් ඔබ දකින්නේ ඇසක් නොව රූප කලාප හෙවත් ධාතු සමූහයකි. අනතුරුව නැවතත් එම චක්කු දශක කලාපයක් අරමුණු කර මනසින් දකිමින් එහි පවතින පඨවි ආදී ශුද්ධාෂ්ටකයද ජීවිත රූපයද චක්කු ප්‍රසාද රූපයද යන චක්කු දසක කලාපයන්හි ඇති රූප දසය මනාව දැක හඳුනා ගන්න. අනතුරුව ඇසෙහි කාය දසක කලාපයක් අරමුණු කරගෙන එහි පවතින අවිනිබ්බෝග රූප 8ද ජීවිත ඉන්ද්‍රිය රූපයද
කාය ප්‍රසාදයේද හඳුනා ගන්න. එසේම භාව දසක කලාපයක්ද අරමුණු කර එහි පවතින රූප දසයද වෙන වෙනම දැක ගන්න. ජීවිත නවක කලාපයක් අරමුණු කරගෙන එහි පවතින රූප නවයද වෙන වෙනම හඳින ගන්න. ඉන්පසු චිත්තජ ආහාරජ ඍචුද යන රූප කලාපයන්ද එකින් එක වෙන වෙනම අරමුණු කර එම කලාපයන්හි පවතින අවිනිබ්බෝග රූප 8ද හඳුනා ගන්න. එවිට චක්කු ద్వාරයේහි පවතින රූප 63ම සම්මර්ෂණය කළා වන්නේය. ඉන්පසු මේ ආකාරයටම සෝත, ගාන, ජීවහා, හෘදය යන ద్వාරයන්හි පවත්නා වූ රූප කලාප 7 හා රූප 63ද මනාව පරිග්‍රහ කර යුතුය. කාය ద్వාරයේහි පවත්නා රූප කලාප 6 හා රූප 53ද මනාව පරිග්‍රහ කරන්න. උපදේශ චක්කු සෝත ගාන ජීවහා හදේ යන ద్వාර පහෙහි දසක කලාප 3 නවක කලාප 1 අෂ්ටම කලාප 3ද යනුවෙන් රූප කලාප 7ක රූප 63ක් පවතී. කාය ద్వාරයේ දසක කලාප 2 නවක කලාප 1 අෂ්ටම කලාප 3 යනුවෙන් රූප කලාප 6ක රූප 53ක් පවතී. ආයතන 6ම ජීවිත නවක කලාප හා අෂ්ටමක කලාප 3 එක සමාන වෙයි. දෙසාලිස් කොට්ටාශ සවිස්තර ධාතු කර්මස්ථානය. ద్వාරය තුල ඇති රූප ධර්මයන් පරිග්‍රහ කිරීමෙන් අනතුරුව ශරීරය කොටස් 42කට බෙදාගෙන එම කොටස් තුලද රූප සම්මර්ෂණය කළ යුතුය. එම දෙසාලිස් කොට්ටාශ වර්ගීකරණය කළ විට පඨවි කොටස් 20කි, ආපෝ කොටස් 12කි, තේජෝ කොටස් 4කි, වායෝ කොටස් 6කි. ඒවා මෙසේය. පඨවි කොට්ටාස 20 කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, දලබුව, ඇලදිව, පෙනහළු, බඩවැල්, අතුණු බහන්, නොපැසුණු ආහාර, පැසවූ ආහාර, මොළය. මේ කොට්ටාස 20න් නොපැසුණු ආහාරවල රූප 8ක්ද, පැසවූ ආහාරවල රූප 8ක්ද, හෘදයෙහි රූප 63ක්ද ඇති අතර අන් සියලු කොටස්වල රූප 53 බැගින් ඇත. හෘදය කොටසේ හෘද වස්තු රූපයෙහි රූප 63ක් පවතී. කේසාදී රූප 53ක් පවතින කොටස්වල කාය දසක, භාව දසක, ජීවිත නවක, චිත්තජ අෂ්ටකය, ඍතුජ අෂ්ටකය, ආහාරජ අෂ්ටකය යන රූප 53 පවතී. එනම් කාය ద్వාරයේහි ඇති රූප 53මය. උදරියං කරීසං යන දෙකෙහි ඍතුජ අෂ්ටමක කලාපය පමණක් පවතී. තවද කෙස්ලොම්, නියදත් ආදී කොටස්වල සමට සම්බන්ධ වී ඇති කොටස භාවනාවට අරමුණු කළ යුතුය. ආපෝ කොටස් 12 පිත, සැම, සරව, ලේ, දහඩිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍ර. මේවායින් සරව හා මුත්‍රවල රූප කොටස් 8 බැගින්ද, දහඩිය, කඳුළු, කෙල, සොටු වල රූප කොටස් 16 බැගින්ද, අනෙක් රූප කොටස් වල රූප 53 බැගින්ද ඇත. රූප 53ක් පවතින කොටස්වල කාය ద్వාරයේහි පවතින රූප 53 පමණක් පවතී.
සේදෝ අස්සු කේලෝ සිංහානිකා යන කොටස්වල චිත්තජ අෂ්ටමක හා ඍතුජ අෂ්ටකය යන රූප 16 පවතී. පුබ්බෝ මුත්තං යන කොටස්වල ඍතුජ අෂ්ටමක කලාපය පමණක් පවතී. තේජෝ කොට්ටාස 4 ශරීරයේ උණුසුම් බව තබන තේජෝ ධාතුව, සිරුර මේරීම දිරීම කරන තේජෝ ධාතුව, සිරුර දවන තේජෝ ධාතුව, ආහාර දිරවන තේජෝ ධාතුව. මෙහි පාචක තේජෝ ධාතුව හෙවත් ආහාර දිරවන තේජෝ ධාතුවේහි රූප කොටස් 9ක්ද අනෙත් කොට්ටාස 3හි රූප කොටස් 33 බැගින්ද ඇත. මෙහි රූප 33ක් පවතින කොටස්වල චිත්තජ ඍතුජ ආහාරජ යන අෂ්ටමක කලාප 3ද ජීවිත නවකයද යන රූප 33 පවතී. පාචක තේජෝ ධාතුවේහි ජීවිත නවක කලාපය පමණක් පවතී. මෙම රූප කලාප 4ම අපැහැදිලි ඒවා වන අතර රූපට සටහනක් වශයෙන් දැක්විය නොහැකි කලාපයන්ය. වායෝ කොට්ටාස 6 උද්දංගම වාත හෙවත් ඉහළට ගමන් කරන වාතය, අධෝගම වාත හෙවත් පහළට ගමන් කරන වාතය, කුච්චිසය වාත හෙවත් උදරයෙහි පිහිටි වාතය, කොට්ටාස වාත හෙවත් බඩවැලෙහි පිහිටි වාතය, අංගමංගානුසාරී වාත හෙවත් කය පුරා පිහිටි වාතය, ආශ්වාස ප්‍රාශ්වාස වාත හෙවත් හුස්ම ගැනීමේ හෙලීමේ වාතය. මෙහි ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ රූප කොටස් 9කි. අනිත් සියලු කොට්ටාසවල රූප කොටස් 33කි. මෙහි රූප 33ක් පවතින කොටස්වල චිත්තජ ඍතුජ ආහාරජ අෂ්ටමක කලාප 3ද ජීවිත නවක කලාපයද යන රූප 33 පවතී. ආශ්වාස ප්‍රාශ්වාස වාතයේහි චිත්තජ අෂ්ටමකය හා ශබ්ද රූපේ යන රූප 9 පවතී. භාවනා කළ යුතු අයුරු. සමාධිමත් සිතක් ඇති කරගෙන තම හිසෙහි කෙස්ගසක් අරමුණු කරගන්න. අනතුරුව එහි පවතින කාය, භාව, ජීවිත, චිත්තජ, ඍතුජ, ආහාරජ යන රූප කලාපයන් මනාව දැක හඳුනා ගන්න. ඉන්පසු එහි පවතින කාය දසක කලාපයක් යලිත් අරමුණු කරගෙන එහි ඇති රූප 10 දැක හඳුනා ගන්න. පසුව මේ ආකාරයටම මෙම කෙස්වල ඇති ඉතිරි රූප කලාපයන්ද කෙස්වල පවතින මුළු රූප ගණන වන රූප 53ද මනාව දැක හැඳින ගන්න. මේ ආකාරයට පඨවි කොටස් 20 තුලම පවතින රූප කලාපයන්හි රූප ධර්මයන් දැක මනාව හැඳින ගත යුතුය. අනතුරුව ආපෝ කොටස් 12 තුල පවතින පිත්තං නම් වූ කොටස අරමුණු කරගෙන පෙරසේම එහි පවතින රූප කලාප 6ද රූප 53ද මනාව පරිග්‍රහ කරන්න. එසේම ආපෝ කොටස් 12 තුල පවතින සියලුම රූප කලාපයන්ද ඒවා තුල පවතින රූප ධර්මයන්ද එකින් එක පරිග්‍රහ කරන්න. පසුව තේජෝ කොටස් 4 තුල පවතින සංතාපන තේජෝ කොටස සමාධිමත් සිතින් නිසි ලෙස දැක ගන්න. ඉන්පසු ඒ තුල ඇති රූප කලාප 4ද රූප 33ද පරිග්‍රහ කරන්න. ඒ ආකාරයට තේජෝ කොටස් 4 තුලම පවතින සියලු රූප කලාපයන් හා ඒවායේ තුල ඇති රූප ධර්මයන්ද පරිග්‍රහ කරන්න. අනතුරුව වායෝ කොටස් 6 තුල පිහිටි උද්දාංගම වාතය අරමුණු කරගෙන ඒ තුල ඇති රූප කලාප 4ද එහි ඇති රූප 33ද පරිග්‍රහ කරන්න. ඒ ආකාරයටම වායෝ කොටස් 6 තුලද පවතින සියලු රූප කලාපයන් හා ඒවා තුල ඇති රූප ධර්මයන් සමාධිමත් සිතින් මනාව පරිග්‍රහ කරන්න.
උපදේශ මෙය බැලූ බැල්මට සංඛ්‍යාලේඛන විස්තරයක්සේ පෙනී ගියද නිසි ලෙස මෙය භාවනාවට නගන විට චක්කු ආදී ඉඳුරන්ගේද ශරීර කොට්ටාශයන්හිද ඒකාන්තයෙන් පවතින සැබෑ ධර්ම ස්වභාවයක්ම වන බැව වැටහි යනු ඇත. ජීව අජීව සියල්ලක්ම කුඩාම කුඩා ධාතු කොටස් වලින් සැදුම් ලත් බවද ඒ කිසිවක් තුළ සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නැති බවද මෙහිදී වැටහෙනු ඇත. රූප කලාප වර්ග කර්මයෙන් නිපන් එනම් කර්මජ රූප කලාප වර්ග 9කි. චක්කු දසක කලාප, සෝත දසක කලාප, ගාන දසක කලාප, ජීවහා දසක කලාප, කාය දසක කලාප, පුරුෂ භාව දසක කලාප, ස්ත්‍රී භාව දසක කලාප, හෘදය වස්තු දසක කලාප, ජීවිත නවක කලාප යනු 9. අතීතයේ කරන ලද අවිද්‍යා තෘෂ්ණා උපාදානයන්ගෙන් පිරිවරණ ලදුව කරන ලද සංස්කාර ස්කන්ධයේ හේතුවෙන් මේ කර්මජ රූප කලාප පහළ වෙයි. සිතින් නිපන් එනම් චිත්තජ රූප කලාප වර්ග 8කි. චිත්තජ ශුද්ධාෂ්ටක කලාපය මෙහි රූප 8කි. ద్వාර 6හිද කොටස් 36ක්ද පවතී. 2. කාය විඤ්ඤාති නවක කලාපය මෙහි රූප 9කි. කායික ක්‍රියාවකදී චිත්තජ ශුද්ධාෂ්ටක කලාපයකට කාය විඤ්ඤාතිය එකතු වීමෙන් නිර්මාණය වෙයි. මනෝ ප්‍රසාද ධාතුව අරමුණු කොට ඇඟිල්ලක් සෙලවීමෙන් සිතින් නිපන් මෙම රූප කලාප බොහොමයක් දැකගත හැක. 3. ලහුතා ආදී ඒකාදශක කලාපය මෙහි රූප 11කි. එනම් චිත්තජ ශුද්ධාෂ්ටකයකට ලහුතා මුදුතා කම්මඤ්ඤ කතා 3 එක්වීමෙන් මෙම රූප කලාපය නිර්මාණය වෙයි. 4. කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදශක කලාපය මෙහි රූප 12කි. කාය විඤ්ඤාති නවක කලාපයට ලහුතා මුදුතා කම්මඤ්ඤතා 3 එක්වීමෙන් මෙම රූප කලාපය නිර්මාණය වෙයි. 5. වචී විඤ්ඤාති දසක කලාපය මෙහි රූප 10කි. චිත්තජ ශුද්ධාෂ්ටක කලාපයට වචී විඤ්ඤාතියද ශබ්දයේද එක්වීමෙන් මෙය නිර්මාණය වෙයි. මනෝ ප්‍රසාද ධාතුව අරමුණු කරගෙන වචනයක් පිට කළ විට උපදින මෙම රූප කලාප හදවතෙහිද උගුරෙහිද මුළු කය පුරාමද බොහෝ සෙයින් පැතිර යන ආකාරය දැකගත හැකි වෙයි. චිත්තජ කලාපයේ ඇති පඨවි ධාතුව උගුරේ කර්මජ රූප කලාපවල පඨවි ධාතුව සමග ගැටෙන විට ශබ්දයේ උපදින ආකාරයද එහි ශබ්ද විඤ්ඤාති රූප සම්බන්ධ වන ආකාරයද දැකිය හැක. 6. වචී විඤ්ඤාති ශබ්ද ලහුතා ආදී තේරසක කලාපය මෙහි රූප 13කි. වචී විඤ්ඤාති දසකයට ලහුතා මුදුතා කම්මඤ්ඤතා 3 එක්වීමෙන් මෙම රූප කලාපය නිර්මාණය වෙයි. 7. ආශ්වාස ප්‍රාශ්වාස චිත්තජ ශබ්ද නවක කලාපය මෙහි රූප 9කි. ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී නිපදවන චිත්තජ අෂ්ටමක කලාපයට ශබ්දයේ එක්වීමෙන් මෙම රූප කලාපය නිර්මාණය වෙයි. 8. ආශ්වාස ප්‍රාශ්වාස චිත්තජ ශබ්ද ද්වාදශක කලාපය මෙහි රූප 12කි. ආශ්වාස ප්‍රාශ්වාස චිත්තජ ශබ්ද නවක කලාපයට ලහුතා මුදුතා කම්මඤ්ඤතා 3 එක්වීමෙන් මෙම රූප කලාපය නිර්මාණය වෙයි. මේ මගින් හුස්ම ගැනීම පහසු කරවයි. ඍතුයෙන් නිපන් ඍතුජ රූප කලාප වර්ග 4කි. 1. ඍතුජ සුද්ධාෂ්ටක කලාපය මෙහි රූප 8කි. තේජෝ ධාතුවෙන් හටගන්නා මෙය ద్వාර 6හිද
කොටස් 42හිද පැතිර පවතී. 2. ඍතුජ ශබ්ද නවක කලාපය. මෙහි රූප 9කි. ශුද්ධාෂ්ටකයට ශබ්දයේ එක්වීමෙන් මෙය නිර්මාණය වෙයි. උදරය, බඩවැල් සංදි ආදියෙහි වාත ශබ්ද පවතී. 3. ලහුතා ආදී ඒකාදශක කලාපය. මෙහි රූප 11කි. එනම් ඍතුජ සුද්ධාෂ්ටකයට ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා තුන එක්වීමෙන් මෙම රූප කලාපය නිර්මාණය වෙයි. 4. ශබ්ද ලහුතා ආදී ද්වාදශක කලාපය. මෙහි රූප 12කි. ලහුතා ආදී ඒකාදශක කලාපයට ශබ්දයේ එක්වීමෙන් මෙය නිර්මාණය වෙයි. ඕජාවෙන් නිපන් ආහාරජ රූප කලාප වර්ග 2කි. 1. ආහාරජ අෂ්ටමක කලාපය. මෙහි රූප 8කි. ඕජා රූපයෙන් හටගනී. ద్వාර සය තුලම හා කොටස් 42හිම පවතී. 2. ලහුතා ආදී ඒකාදශක කලාපය. මෙහි රූප 11කි. ආහාරජ අෂ්ටමක කලාපයට ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා තුන එක්වීමෙන් මෙම රූප කලාපය නිර්මාණය වෙයි. ශබ්ද වර්ග 3කි. ආශ්වාස ප්‍රාශ්වාස චිත්තජ ශබ්ද නවක කලාපය. වචී විඤ්ඤාති දසක කලාපය. ඍතුජ ශබ්ද නවක කලාපය. මේවා පිළිබඳ පැහැදිලි කිරීම මුල් කොටස්වල සඳහන්ව ඇත. භාවනා කළ යුතු අයුරු. සමාධිමත් සිතින් තම ඇස අරමුණු කර එහි පවතින චක්කු දසක කලාපයක් අරමුණු කරන්න. අනතුරුව එහි ඇති පඨවි ආදී රූප දසය මනාව පරිග්‍රහ කරන්න. ඉන්පසු සෝත දසක ආදී සෙසු කර්මජ රූප කලාප 8ද හැඳිනගෙන ඒවා තුලද පවතින ඒ රූප ධර්මයන් එකින් එක වෙන වෙනම මනාව පරිග්‍රහ කරන්න. පසුව තම ශරීරයේ චිත්තජ සුද්ධාෂ්ටක කලාපයක් අරමුණු කරගන්න. එහිද පඨවි ආදී රූප ධර්ම 8 පරිග්‍රහ කරන්න. ඉන්පසු ඒ ආකාරයට කාය විඤ්ඤාති නවක ආදී ඉතිරි චිත්තජ රූප කලාප වර්ග 7ද හැඳිනගෙන ඒ රූප කලාප තුල පවතින ඒ රූප ධර්මයන් එකින් එක වෙන වෙනම පරිග්‍රහ කරන්න. අනතුරුව තම ශරීරයේ ඍතුජ සුද්ධාෂ්ටක කලාපයක් අරමුණු කරගන්න. එහිදී පඨවි ආදී රූප ධර්ම 8 පරිග්‍රහ කරන්න. ඒ ආකාරයට ඍතුජ ශබ්ද නවක ආදී ඉතිරි ඍතුජ රූප කලාප වර්ග 3ද හැඳිනගෙන ඒ කලාපයන්හි ඒ රූප ධර්ම නිසි ආකාරයට පරිග්‍රහ කරන්න. ඉන්පසු ආහාරජ අෂ්ටමක කලාපයක් අරමුණු කරන්න. එහිද පඨවි ආදී රූප ධර්ම 8 පරිග්‍රහ කරන්න. පසුව එහි ඇති ලහුතා ආදී ඒකාදශක කලාපයෙහි රූප ධර්ම 11ද මනාව පරිග්‍රහ කරන්න. අනතුරුව ඒ ආකාරයටම ශබ්ද වර්ග 3ද තම ශරීරය තුලින් හැඳිනගෙන ඒවා තුල පිහිටි ඒ රූප ධර්මයන් යලිත් වරක් සමාධිමත් සිතින් මනාව පරිග්‍රහ කරගත යුතුය. උපදේශ. කාය විඤ්ඤාති නවක හා කාය විඤ්ඤාති ලහුතා ආදී ද්වාදශක කලාප 2 ඉරියාපත රූප කලාපයන්ය. එනම් ශරීරයේ එහා මෙහා ගෙන යාම ආදී ක්‍රියා කරවන රූපයෝය. මේම රූප ධර්මයන් වනාහි යම් යම් කටයුතු කරන අවස්ථාවන්හි පරිග්‍රහ කළ හැක. වචී විඤ්ඤාති දසක හා වචී විඤ්ඤාති ලහුතා ආදී ද්වාදශක කලාප 2 කතා කරන විට පරිග්‍රහ කළ හැක. ඍතුජ සුද්ධාෂ්ටකය හා ඍතුජ ශබ්ද නවකය යන කලාප 2 ආධ්‍යාත්මික වූද බාහිර වූද ප්‍රාණය ඇති නැති දෙතැන්හිම පවතී. ඍතුජ ලහුතා ආදී ඒකාදශක හා ශබ්ද ලහුතා ආදී ද්වාදශක කලාප 2
ප්‍රාණය ඇති රූපයන්හි පමණක් පවතී. ආහාරජ රූප වර්ග දෙක සවිඥානික රූපයන්හි පවතී. ආශ්වාස ප්‍රාශ්වාස චිත්තජ ශබ්ද නවකය හා වචී විඤ්ඤාති දසක කලාපය අධ්‍යාත්මික බාහිර ප්‍රාණය ඇති රූපයන්හිම පවතී. ඍතුජ ශබ්ද නවක කලාපය සවිඥානික අවිඥානික යන දෙතැනෙහිම පවතී. අටවිසි රූප සමස්තයක් ලෙස ගත් කල්හි පරමාර්ථ වශයෙන් රූප 28ක් ඇත. ඒවා මෙසේය. පඨවි ධාතුව රූප කලාපයේ ඇති තද ගතිය. ආපෝ ධාතුව රූප කලාපයක ඇති වැగిරෙන ගතිය. තේජෝ ධාතුව රූප කලාපයක ඇති උණුසුම් ගතිය. වායෝ ධාතුව රූප කලාපයක ඇති පිම්බෙන ගතිය. වර්ණ රූපය රූප කලාපයක ඇති නීල ආදී පැහැය. ගන්ධ රූපය රස රූපය ඕජා රූපය රූප කලාපයක ඇති ආහාර ඕජාව මගින් රූප උපදවන ශක්තිමත් කොටස. ජීවිත ඉන්ද්‍රිය රූපය තමාහා සෙසු කලාපීය රූප ධර්මයන් විනාශ නොවී චිරකලක් පවත්වන රූපය. ස්ත්‍රී භාව රූපය ස්ත්‍රී ගති ලක්ෂණ තීරණය කරන රූපය. පුරුෂ භාව රූපය පුරුෂ ගති ලක්ෂණ තීරණය කරන රූපය. චක්කු ප්‍රසාද රූපය අක්ෂිගෝලය තුල පිහිටි වර්ණ සංවේදී වර්ණ ඇදගන්නා සතර ධාතුන්හි උපවත් බව. සෝත ප්‍රසාද රූපය සෝත කීලය තුල පිහිටි ශබ්ද සංවේදී ශබ්දයේ ඇදගන්නා සතර මහා ධාතුන්හි උපවත් බව. ගාන ප්‍රසාද රූපය නාස්‍ය දුර තුල පිහිටි ගන්ධ සංවේදී ගන්ධයේ ඇදගන්නා සතර ධාතුන්හි උපවත් බව. ජීවහා ප්‍රසාද රූපය දිවෙහි පිහිටි රස සංවේදී රසය ඇදගන්නා සතර ධාතුන්හි උපවත් බව. කාය ප්‍රසාද රූපය කය පුරා පිහිටි පොට්ටබ්බ සංවේදී පඨවි තේජෝ වායෝ ස්පර්ශය ඇදගන්නා සතර ධාතුන්හි උපවත් බව. හෘදය වස්තු රූපය හෘදය වස්තු තුල ලේ ධාතුව පාදක කරගෙන සතර ධාතුන් මගින් නිර්මාණය වී ඇති පැහැදිලි උපවත් බව. මෙහි චිත්ත චෛතසික හෙවත් සිතුවිලි නිපදවයි. ආහාර රූපය කබලින්කාර ආහාරයෙන් කයට අවශෝෂණය කරගන්නා ලද රූපයකි. මේවා මුළු කය පුරාම පවතී. ආකාශ රූපය රූප කලාපයන් එකින් එක වෙන් කරන ඉඩ ප්‍රමාණයයි. පරිච්ඡේද රූපය එනම් රූප කලාප දෙකක් හෝ කීපයක් අතර ඇති හිස් අවකාශය. කාය විඤ්ඤාති රූපය කායික ක්‍රියාවන්හිදී චිත්තජ වායු වේගයේ සමග යෙදෙන බල විශේෂයයි. කායික ක්‍රියාවන්ට අදාළ රූපයයි. වචී විඤ්ඤාති රූපය කතා කිරීමෙහිදී ඒ අකුරු වචන අනුව ශබ්දය ඇති කරන වෙනස් කරන බල විශේෂයයි. ලහුතා රූපය රූපයන්ගේ සැහැල්ලු බව. මුදුතා රූපය රූපයන්ගේ මෘදු මොලොක් බව. කම්මඤ්ඤතා රූපය රූපයන්ගේ කර්මඤ්ඤ හෙවත් ක්‍රියාවට සුදුසු බව. උපචය රූපය රූපයන්හි මුල් හට ගැනීම ප්‍රතිසන්දි අවස්ථාවෙහි රූපය. සන්තති රූපය නිෂ්පන්න රූපයන්හි ප්‍රථම හට ගැනීම. ජරතා රූපය රූප කලාපයන්ගේ දිරණ අවස්ථාව. අනිත්‍යතා රූපය රූප කලාපයන්ගේ භංගය හෙවත් බිඳී යන අවස්ථාව. මෙහි අටවිසි රූපයන් ගැන දක්වා ඇත්තේ නාම මාත්‍රික හැඳින්වීමකි. මේවා ගැන විස්තර අර්ථයන් සඳහා
රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ අභිධර්මයේ මූලික කරුණු ආදී වෙනත් ග්‍රන්ථ මගින් බලා දත යුතුය. භාවනා කළ යුතු අයුරු. සමාධිමත් වූ සිතින් තම කය අරමුණු කරගන්න. අනතුරුව එහි පවතින නිෂ්පන්න රූපයන් එකින් එක වෙන වෙනම පිළිවෙලින් දැක ගන්න. ඉන්පසු අනිෂ්පන්න රූපයන්ද ඒ ආකාරයට සමාධිමත් සිතින් මනාව දකිමින් පිළිවෙලින් පරිග්‍රහ කරන්න. අජ්ජත් වශයෙන් මෙසේ රූප 28 භාවනාවට නැගූ යෝගීන් වහන්සේ අනතුරුව බහිද්ධ වශයෙන්ද පවතින එම රූප ධර්මයෝ භාවනාව තුළින් මනා ලෙස දැක දැන හැඳිනගත යුතුය. උපදේශ. පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු හතර ස්වකීය ස්වභාවයම දරන හේයින් මහා භූත නම් වෙයි. ඉතිරි රූප 120 සතර ධාතුන්ගේම ආකාර විශේෂයන් වන බැවින් ඒවා උපාදාය රූප නම් වෙයි. ප්‍රසාද රූප 5, ආරම්මන රූප 7, ඕලාරික හෙවත් ගොරෝසු රූප නම් වේ. ඉතිරි රූප 16 සුකුම හෙවත් අප්‍රකට රූප නම් වෙයි. එමෙන්ම මුල් රූප 18 වනාහි කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ යන හේතුන්ගෙන් නිපන් බැවින් නිෂ්පන්න රූප නම් වෙයි. එම රූප විදර්ශනාවට අරමුණු කළ හැකි බැවින් සම්මස්සන රූප නම් වෙයි. ඉතිරි රූප 10 එම හේතුන්ගෙන් තොර බැවින් අනිෂ්පන්න රූප නම් වෙයි. එම රූපයන් විදර්ශනාවට නොගන්නා බැවින් අසම්මසන රූප නම් වෙයි. ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන්කර හඳුනාගන්නේ භාව රූපය මගිනි. යම් මීපැණි සමග මිශ්‍ර වීමෙන් ගිතෙල් සමග මිශ්‍ර වීමෙන් එහි ගුණ ලක්ෂණ දෙකක් වෙයි. එමෙන්ම පඨවි ආදී සතර ධාතුන්ට ස්ත්‍රී භාව රූපය එක් වී ඇති විට ස්ත්‍රියයයිද පුරුෂ භාව රූපය එක් වී ඇති විට පුරුෂයායයිද හඳුන්වනු ලැබේ. හැඟීම්, ඇඟවීම්, ඉඟි දැක්වීම් විඤ්ඤාති රූපය මගින් සිදු කරයි. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන රූප මගින් ඒ කටයුතු පහසුද මధుරද කාර්යක්ෂමද කරයි. විඤ්ඤාති රූප දෙකට ආයුෂ පවතින්නේ චිත්තක්ෂණ එකකි. උපචය සන්තති රූපවල ආයුෂය කුඩා චිත්තක්ෂණ එකකි. ජරතා රූපේහි ආයුෂය කුඩා චිත්තක්ෂණ 49 එකුන් 49කි. අනිච්චතා රූපේහි ආයුෂය කුඩා චිත්තක්ෂණ එකකි. ඉතිරි රූප දෙවිසේ ආයුෂ චිත්තක්ෂණ 17කි. මෙසේ රූප පරිග්‍රහ කිරීම තුළින් තම අධ්‍යාත්මික රූපේහි පමණක් නොව සියලු විශ්වේහි වුවද සියලු ධර්මයන් විනිවිද දකිමින් රූප පරිග්‍රහ කළ හැකිසේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරා වැඩෙනු ඇත. පසු සටහන. සීත උෂ්ණ ආදී විරුද්ධ හේතුන් ඇති විට වෙනස් වන්නා වූ හෙවත් රුප්පණය වන ධර්ම සමූහය රූප නම් වෙයි. මේ රූප කමඨහනට වනාහි ධාතු මනසිකාරය, චතු ධාතු වවත්තානය, ධාතු කර්මස්ථානය, ධාතු චතුෂ්ක භාවනාව ආදී නම් යෙදෙයි. මේ රූප කර්මස්ථානය භාවනාවට නැගීමේදී මනසට වෙහෙසට පත් වූ විට ධානලාභීන්ට තමන් කැමති ධානයකට සමවැදී මනසකට විවේකය දිය හැකිය. ශුද්ධ විදර්ශනා යෝගියෙකුට නම් ධාතු කමඨහන තුලින් ලත් උපචාර සමාධිය තුල සිත පිහිටුවා මනසට විවේකය දිය හැකිය. පසුව සිත තැන්පත් වී ශක්තිමත් වූ විට නැවත ප්‍රධාන කර්මස්ථාන වැඩිය හැක. ධාතු මනසිකාරයේදී බඩු පැහැරගත් සොරෙකු අල්ලාගෙන වරකින් දෙකකින් තතු දැනගත නොහැකි වූ විට අත් නොහැර නැවත නැවත තලා පෙලා තතු දැනගන්නාසේ උත්සාහය අත් නොහැර ධාතු ප්‍රකට වන තුරුම දිගටම මනසිකාර කළ යුතුය.
නිසි ලෙස රූප කර්මස්ථානය වැඩෙන විට රූපයන්ගේ ඝන තුන් ආකාරය සිඳී යන්නේය. එනම් 1. සන්තති ඝණය මනා සමාධියකින් රූප කලාප වෙන්වෙන්ව දකින විට මේ සන්තති ඝණය බිඳී යනු ඇත. මෙහිදී එකක්සේ එක ප්‍රවාහයක්සේ වැරදිවට දකින ගතිය හෙවත් ඝන සංඥාව තුරන් වනු ඇත. 2. සමූහ ඝණය රූප කලාපයක පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු පරිග්‍රහ කළ හැකි වූ විට සමූහ ඝණය බිඳී යයි. උපාදාය රූපයන්ද පරිග්‍රහ කළ හැකි වූ විට එය වඩාත් සම්පූර්ණ වෙයි. 3. කිච්ච ඝණය පරමාර්ථ රූපයන්ගේ ලක්ෂණ රස පච්චු ප ဋ ාණ පදට්ඨානයන් මනාව වටහා ගත හැකි වූ විට කිච්ච ඝණය බිඳී යයි. පඨවි ධාතුව සෙසු ධාතුන්ට පිහිටිය වීම නම් වූ පතිට්ඨාන කෘත්‍යද ආපෝ ධාතුව බැඳ තැබීම නම් වූ බාහන කෘත්‍යද තේජෝ ධාතුව පැසවීම නම් වූ පරිපාචක කෘත්‍යද වායෝ ධාතුව සෙලවීම නම් වූ සමුදීරණ කෘත්‍යද සිදු කරයි. මෙසේ ඒ ධාතුන්ගේ ඒ කෘත්‍යයන් මනාව දැකගත් විට මෙම රූප සමූහය එකක්සේ ගන්නා කිච්ච ඝණය දුරු වෙයි. එවිට පුද්ගල සංඥාවද දුරු වී අනාත්ම ලක්ෂණය මතුවෙයි. ධාතු කර්මස්ථානයේ වඩන යෝගීන් වහන්සේ රූප 820ද කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ රූපයන්ද එක් සමුට්ඨානික ද්වි සමුට්ඨානික ත්‍රි සමුට්ඨානික චතු සමුට්ඨානික යන රූපයන්ද මේ කිසිම හේතුවක් නැතිව උපදනා රූපයන්ද වෙන වෙනම දැනගත යුතුය. පුද්ගලයෙකු ගමන් කරන විට කාය විඤ්ඤාති නවක කාය විඤ්ඤාති ලහුතා ආදී ද්වාදසක කලාප ගෙන යාම කරන රූප ලෙසත් ඉතිරි රූප කලාප හා රූප සියල්ල ගෙන යාමට ලක්වන රූප ලෙසත් වෙන් කළ හැක. එමෙන්ම ඒවා ප්‍රධාන රූප හා අප්‍රධාන රූප ලෙසද දෙකට වෙන් කළ හැකිය. තවද මේ රූප කමඨහන වඩන යෝගීන් වහන්සේට සෑම ඉරියව්වකම දීර්ඝ මධ්‍යම කුඩා සෑම මොහොතකම චතු ධාතු මනසිකාරය පැවැත්වීමට හැකි විය යුතුය. විශේෂයෙන්ම මෙම භාවනාව කරන විට ඇතැම් අවස්ථාවන්හිදී ශ්‍රද්ධා ආදී ගුණ විශ්වාසයන් අඩු විය හැකිය. එබැවින් බුද්ධ වන්දනා වැඩිහිටි වන්දනා ආදියට සහභාගී වීම ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම මෙම භාවනාවෙන් ලැබෙන අත්දැකීම් මනසේ සිදුවන වෙනස්කම් ගැන නිතර ගුරු උතුමන් වහන්සේලා සමග සාකච්ඡා කරගත යුතුය. බාහිර අජීවී ලෝකයේහිද සකල විශ්වයේහි අජීවී සියල්ලෙහිමද පවතින්නේ ඍතුජ ශුද්ධ අෂ්ටක රූප කලාප හා ගබ් නවක කලාපයන් පමණකි. එසේම ගස්වැල් ගල් පල්වත ඉරහඳ තාරකා ආදී අජීවී වස්තුවල මෙන්ම සත්ව ශරීරවලද පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතුන්ය. එනම් අපි බල්ලා ප්‍රේතයා දෙවියා මිනිසා අප්පුහාමි හින්නිහාමි ආදී නම් වලින් හඳුන්වන්නේද සතර මහා ධාතුන්ගෙන් ඒ පරිමාවන්ට අනුව නිර්මාණය වූ රූප කලාප හෙවත් රූප මිටි ගොඩවල් වලටය. රූප පරිග්‍රහ ඥානය මනසේ උපුටාගත් කල්හි දකින අසන සෑම දෙයක්ම සතර ධාතුන් ලෙස පරිග්‍රහ කළ හැක. එය බාහිර දැනුමින් නොව භාවනා ඥානය තුළින් සත්‍ය දකිමින් තමා විසින්ම අවබෝධ කරගත යුත්තකි. දිගින් දිගටම රූප පරිග්‍රහ කරන විට කෙසෙල් කඳක් පතුරු ගසන්නාක් මෙන් රූප ධර්මයන් වෙන් කරමින් භාවනා කළ හැක. එවිට අධ්‍යාත්මික බාහිර ජීවී අජීවී සියල්ලම ගැන පුළුල් අවබෝධයක් ඇති වෙයි.
රූප ධර්මයන්හි ලක්ෂණ ආදිය හොඳින් බෙදා බැලීමෙන් පසු ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගල ආදී වැරදි සංඥා දුරු වී අනාත්ම සංඥාව පහළ වනු ඇත.